समन्ता चक्रवालेषु तत्र गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्य सुनन्तु सद्गुणम् धम्म सवर्ण कालो अयं भदन्ता धम्म सवर्ण कालो अयं भदन्ता धम्म सवर्ण कालो अयं भदन्ता नमो तस् भगवतु अरहतु सम्मा सम्बुद्धस्स नमो तस् भगवतु अरहतु सम्मा सम्बुद्धस्स नमो तस् भगवतु अरहतु सम्मा सम्बुद्धस्स निब्बेधिक पर्यायं वो भिक्खवे धम्म पर्यायं देशिसामि तं सुनाथ साधुकं मनसि करोत भासिसामीति एवं भन्ते विभूते भिक्खु भगवतो पच्चसोऽसुं भगवानि पदभोज पार्वता बौद्ध मध्यस्थानाधिपति पूज्य उत्तम पुण्य रत्न स्वामी वහන්සේ ඒ වගේම ගැරන්ඩියේ ගල पूज्य චන්දවිමල ස්වාමීන් වහන්සේ ඇතුළු දායක සභාවේ දායක පිළිතුරු වගේම අද ධර්ම දේශනා පින්කමේ දායකත්වයේ දරණ පින්වතුනි පින්වතියනි ධර්ම ශ්‍රවණාභිලාෂී සියලු පින්වතුනි පින්වතියනි මේ වස් කාලය තුල පාරමිතා බෞද්ධ මධ්‍යස්ථානයේ මගින් පවත්වාගෙන ලබන ආගමික ආධ්‍යාත්මික වැඩමාලාවේ එක පියවරක් හැටියට අද දවසේ මේ ධර්ම දේශනා පින්කම නිකිණි පෝය ඉදී තිබෙන මේ අවස්ථාවේ සූදානම් කළා වස් කාලය තුල විහාරස්ථානයේ මගින් විදතම ධර්ම දේශනා පැවැත්වෙනවා මේක ධර්ම දේශනාවක් හැටියට අද මේ ධර්ම දේශනාව පවත්වන්නේ අද ධර්ම දේශනාව සඳහා අප තෝරාගත් සූත්‍රයක් ඒ සූත්‍රය පැහැදිලි කිරීම තමයි අපි මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍රය අපි තෝරාගත්තේ අංගුත්තර නිකාය කියන ඒ ත්‍රිපිටක ග්‍රන්ථයක එන අංගුත්තර නිකාය කියන පොත්පලේ චක්ක නිපාතේ එන සූත්‍රයක්. චක්ක නිපාත කියන්නේ හයේ කාරණා ගැන කතා කරන පොත චක්ක නිපාතේ සූත්‍රයේ නම පින්වත්නි නිබ්බේධික පරියාය සූත්‍රය නිබ්බේධික සූත්‍රය කියලා කියන්නේ නිබ්බේධ කියලා කියන්නේ විනිවිද යාම පරියාය කියලා කියන්නේ ක්‍රමය යමක් විනිවිද අවබෝධ කරගන්න ක්‍රමය තමයි මේකෙන් කියවෙන්නේ. එදින පින්වත්නි මේ සූත්‍ර දේශනාව හොඳට අහගෙන හිටියොත් තමයි මේකේ
නියම අර්ථය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ කියන කාරණා බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ ඉතින් බණ අහනකොට හොඳට අහුම්කම් දෙන්න කියලා. සබ්බචේතසෝ සමන්නා හරිත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති කියලා. සම්පූර්ණ සිත එකඟ කරගෙන ඒ ධර්මයට සම්පූර්ණ සවන් තමන්ගේ දෙකන් යොමු කරගෙන එක කොටසක්වත් මගහැරෙන්නේ නැතුව හරියට අර මේ මුතු බඩකට මුතු අමුණනෝ වාගේ එක එක කරුණු මතක තියාගන්නක වෙනවා. ඉතින් මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සවැත් නුවර වැඩ වාසය කරද්දී භික්ෂූන් අමතා දේශනා කළ සූත්‍රයක්. වහන්සේ මහා මන්ත්‍රණය කරන භික්ෂුන්ට කියනවා නිබ්බේධික පරියායං හෝ භික්ඛවේ ධම්ම පරියායං දේශිස්සාමි. මහණෙනි මම ඔබලට නිබ්බේධික පරියාය කියන ධර්ම පරියාය දේශනා කරනවාය. නිබ්බේධික පරියාය කියන්නේ විනිවිදයන් ක්‍රමය වැඩ පිළිවෙල. ඒ ධම්මපරියාය කියන්නේ ඒ විනිවිදයෙන් යන ධර්ම ක්‍රමය ඔබලාට දේශනා කරනවා. ඒක හොඳට අහුම්කම් දීලා හොඳට හිතට ගන්නේ මෙනෙහි කරන්නේ කියලා බුදුහාමුදුරු වික්ෂුන් මතක් කරන්න පටන් ගන්නවා. වික්ෂුන් වහන්සේලා හොඳයි ස්වාමීනි කියන බුදුහාමුදුරන්ට පොරොන්දු වුණා. බුදුහාමුදුරු ඉතින් මේ ධර්ම පරියාය දේශනා කරනවා. මේකට අතුලත් වෙනවා පිළිවත්නි කාරණා 6ක්. ඒක තමයි මේ 6 මුලවල් තියෙන මේකට අතුලත් වෙලා තියෙන මේ සූත්‍රය. ඒ දැනගත යුතු කාරණා 6ක්. ඒ කාරණා 6ම 6 වැදෑරුම් විදිහක විමර්ශනයක යෙදෙන. කාරණා 6 ආකාරයකින් එක් කාරණයක් 6 ආකාරයකින් විමසා බැලීමක් මේක කරන්නේ. අපි දන්නවා මේ විමසා බැලීම, පරිශීලන කිරීම, දැනුම එකතු කිරීම, දියුණු කිරීම අද ලෝකේ බොහෝම වැදගත් කාරණාවක් හැටියට සැලකෙනවා. ඉගෙනීම් කරන හැමෝම බොහොම මහන්සියලා ජීවිතේ වැඩි කාලයක් යොදවන ජීවිතේ හොඳම කාලය යොදවලා මේ දැනුම ඒක රාශී කරන්නට කටයුතු කරනවා. ඒ දැනුම දියුණු කරන ලෝකේ නානාවිධ පහසුකම් ඇති කරලා තියෙනවා. විද්‍යාව පැත්තෙන් එක දැනුමක් ඔය ආදි වශයෙන් දැනුම දියුණු කර ගැනීමේ ක්‍රමය අර පුරාණ කාලයට වඩා අද කාලයට වඩා වුවමනාවෙන් කෙරෙන දෙයක්. නමුත් මෙතන කියන්නේ මේ විදිහේ දැනුම එකතු කිරීමක් නෙවෙයි. තමන් ජීවිතේ දිහා ජීවිතේ බලන්න තමයි මේ කියන්නේ. මේ කාලය තුල පින්වත්නි අපේ ජීවිත අවබෝධ කරගන්න හුඟක් වටිනවා. මොකද මේ කාලේ ලොකු ප්‍රශ්න තියෙන කාලයක්. මිනිසුන්ට නිදහස නැහැ කියන බොහෝම පීඩාවටපත් වෙලා පෙළපාලි යනවා, සටන් කරනවා, පොලිසියත් එක්ක ගැටෙනවා. එහෙමත් තියෙන කාලයක්. ගෙවල් වලට ඉන්න සිද්ධ වෙලා තියෙනවා. තමන්ට නැති නිදහස ඉස්සර වගේ පන්සලකට යන්න බැරි ගැටයක් තියෙනවා. ඒ නිසා ලොකු මානසික වශයෙන් පීඩා ඇති වෙන කාල පරිච්ඡේදයක්. ඒ නිසා මේ කාල පරිච්ඡේදයේ තමන්ගේ ජීවිතේ දිහා මේ විදිහට බලන්න පුරුදු වීම අධ්‍යාත්මික වශයෙන් යහපතක් ඇති කර ගන්න පුළුවන්. අපි පිළිතුරු මේ බණ අහලා මේ කාරණා 6 අම ජීවිතේ දිහා බලන්න පුරුදු වෙන්න ඕනේ.
එතකොට කාරණා හය බුදුහාමුදුරුවෝ දේශනා කරන දැනගත යුතු කාරණා හයක්. ඒක කෙටියෙන් සඳහන් කළොත් ඔන්න කාමා භික්ඛවේ වේදිතබ්බා. කාමය දැනගන්න ඕනේ. වේදනා භික්ඛවේ වේදිතබ්බා. වේදනාව දැනගන්න ඕනේ. වේදනා කියන මේ ක්ෂේත්‍රය. සංඥා භික්ඛවේ වේදිතබ්බා. සංඥා කියන දේවල් දැනගත යුතුය. ආසවා භික්ඛවේ වේදිතබ්බා. ආශ්‍රව දැනගත යුතුය. කම්මං භික්ඛවේ වේදිතබ්බං. කර්මය දැනගත යුතුය. ඒ වගේම දුක්ඛං භික්ඛවේ වේදිතබ්බං. දුක දැනගත යුතුය. ඔන්න කාරණා 6. මේ කාරණා 6 මොනවද? කාම, වේදනා, සංඥා, ආශ්‍රව, කර්ම, දුක්ඛ. එතකොට මේ කාමයන් කොහොමද දැනගන්න ඕන කියලා ඊළඟ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. කාමයන් 6 ආකාරයකින් දකින්න ඕනේ. විවිධ බලන්න ඕනේ කාමයන් කියන දේවල්. පළමුව එක තමයි කාම කියන දේ තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ කාමයන්ගේ නිදාන සම්භවය. කාමයන් හටගන්නේ කොහොමද? ඒවට මොකක්ද නිදාණය වෙන්නේ? නිදාණය කියන්නේ හට ගැනීම හේතු වෙන්නේ. කොහොමද කියලා දැනගන්න ඕනේ. දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ කාමාන වේමත්තතා වේදිකම්මා. කාමයන්ගේ විවිධත්වය දැනගන්න ඕන. අවබෝධ කරගන්න ඕන. කාමාන විපාකෝ වේදිකම්මා. කාමයන්ගේ ප්‍රතිපල දැනගන්න ඕනේ. කාම නිරෝධෝ වේදිතබ්බෝ. කාමයන් නැති වෙන හැටි නැති කරන හැටි කොහොමද දැනගන්න ඕනේ. කාම නිරෝධ ගාමිනී පටිපදා වේදිතබ්බා. මේ කාමයන් නැති වෙන නැති කරන මාර්ගය ප්‍රතිපදාව දැනගන්න ඕනේ කියලා මේ කියන්නේ. මොන බලවෙන් කාමයන් සම්බන්ධයෙන් ඔය 6 ආකාරයක දැනුමක් ඇති කර ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි කාමයන්ට යටත් වෙනවා. කාම සිතුවිලි ආවම අපි කාම කියන්නේ කැමති දේවල් නේ. ඕවා නිසා මොයි ප්‍රශ්න ඇති කර ගන්නවා. හරියට මේක කාමයන් කියලා මොනවද කියලා තේරුම් ගන්නෑ. ඒ වගේම වේදනා පිළිබඳව ඔය 6 ආකාරයෙන් දැනගන්න. මොනවද වේදනා දැනගන්න? ඒවායේ හටගන්නේ කුමක් නිසාද කියන හට ගැනීම තේරුම් ගන්න ඕනේ. ඒවායේ විවිධත්වය තේරුම් ගන්න ඕනේ. මොනවද මේ විවිධ වේදනාවන්ගේ ප්‍රතිඵල දැනගන්න ඕනේ. ඒ වගේම වේදනා නිරුද්ධ වෙන හැටි දැනගන්න ඕනේ. නිරුද්ධ වෙන ක්‍රමය ප්‍රතිපදාව දැනගන්න ඕනේ. සංඥා පිළිබඳවත් ඒ විදිහටම කියනවා. ඔය 6 ආකාරයකින් සංඥා ඒවා හට ගැනීම විවිධත්වය ප්‍රතිඵල ඒවා නිරුද්ධ වීම නිරුද්ධ වෙන නිරුද්ධ කරන මාර්ගය. ආශ්‍රම පිළිබඳවත් ඒ විදිහටම දැනගන්න ඕනේ. 6 ආකාරයෙන් කර්මය පිළිබඳවත් ඔය 6 ආකාරයෙන් දැනගන්නට ඕනේ කියලා. ඒ වගේම දුක සම්බන්ධයෙන් ඔය 6 ආකාරයෙන්ම දැනගන්න ඕනේ කියන තමයි බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ. ඊළඟට බුදුහාමුදුරුවෝ මේක විස්තර කරනවා. දැන් කාම කියන්නේ මොනවද කියලා විස්තර කරනවා. දැනගන්නයි කියලා උගන්වලා ඊට පස්සේ කියන මොනවද මේ කාම කියන්නේ. දැන් කාම භික්ඛවේ වේදිකම්බා. කාමයන් දැනගන්න ඕනේ කියලා කීවා. කාමයන් හටගන්න හැටි දැනගන්න ඕනේ කියලා කීවා. කාමයන්ගේ විවිධත්වය, කාමයන්ගේ ප්‍රතිඵල, ඒ වගේම
කාම නිරුද්ධ වෙන හැටි කාම නිරෝධ ගාමිනී ප්‍රතිපදා නැති කරන වැඩ පිළිවෙල ක්‍රමය දැනගන්න ඕනේ කියලා කිව්වා. මේ මෙහෙම කිව්වේ ඇයි? කුමක් සඳහාද මෙහෙම කියන්නේ කියලා ඔන්න බුදුහාමුදුරුවෝ මේක පැහැදිලි කරනවා. ඔන්න කාමයේ පැහැදිලි කරන්නේ මෙහෙමයි. පංචමේ භික්ඛවේ කාම ගුණා. මෙන්න මේ කාම ගුණ පහක් තියෙනවා. ඇහෙන් දකින රූප ඔන්න එකක්. මොනවාගේ රූපද? ඉත්තා කාන්තා පියා මනාපා පිය රූපා. ඉත්තා කාන්තා මනාපා පිය රූපා කාමෝප සංහිතා රජනීය. අපි සාමාන්‍යයෙන් දකින්න කැමති රූප. සාමාන්‍යයෙන් අපි දකින්න කැමති මොනවාගේ රූපද පින්වත්නි? මේ ගේපු රූප ඉෂ්ට වූ, ඒ කියන්නේ හොඳ කාන්ත වූ, ඒ කියන්නේ ගන්න මනාපා මනසට සතුටක් ගෙන දෙන පිය රූපා ප්‍රියත් ස්වરૂප වූ කාමෝප සංහිතා අපේ හිතවල කාම හැඟීම් නැති කරන කාමයන් හා යුක්ත වූ රජනීය කියන්නේ කෙලෙස් ඇති කරන ඔන්නෝගේ රූප තමයි සාමාන්‍ය ලෝකයා දකින්න කැමති මේ ඇහැ ඉල්ලන්නේ ඒ බඳු රූප. එහෙම නැත්නම් අප්‍රසන්න ඒවා අපි දකින්න කැමති නෑ. අපි ගුහාරි යනකොට මොනවා හරි අප්‍රසන්න දෙයක් දැක්කොත් එහෙම නේද? අපි අහක බලාගෙන යන සමහර විට. පති කැට කරලා ඉන්න තියෙනවා දැක්කොත් අපි පිළිකුලක් ඇති වෙන දිහා බලන්නේ නෑ. කවුරු හරි ධනාකාරයෙක් එහෙම යනකට යනවා දැක්කොත් පාරේ අපි අහක බලාගෙන නොදැක්කවන්නේ. මොකද අපි කැමති අපේ ඇස ඉල්ලන්නේ අර කලින් කියපු විදිහේ රූප. මේ ඉෂ්ඨ කාන්ත මනාප ප්‍රියත් ස්වરૂප වූ කාමයන් ඇති කරන විදිහ ආශා සතුට ඇති කරන ඒ වගේම ඒ තුලින් කෙලෙස් ඇති කරනවා නම් ඒ විදිහේ බලපෑමක් අපිට හිතට එනවා නම් අපි ජීවිතේට එනවා නම් ඒ බඳු දේවල් තමයි අපි කරන්නේ. එතකොට අන්නේ ඒ බඳු රූප ගැන බුදුහාමුදුරුවෝ දැනගන්න කියලා කියනවා. ඒවා නිසා ඇති වෙන අරවට යට නොවි රූප මේ බඳු රූපයන් කියලා දැනගන්න. රූප ගැන විතරක් නෙවෙයි සෝත විඤ්ඤාය සද්දා ඇහෙන් කනෙන් අහන ශබ්ද අපි කැමතිම අපිට ප්‍රියමනාප ශබ්ද අහන්න. ඉෂ්ඨ කාන්ත මනාප හිතේ සතුට ප්‍රිය භාවය ඇති කරන ඒ වගේම කාම පැත්තට ආශාව දිනු කරන පැත්තට නැඹුරු කෙලෙස් ඇති කරන ශබ්ද තමයි අහන්නේ. ඒවා සමහර විට අපි හොයා යනවා. ශරීරය දීලා සමහර විට ඒවා බලන්නේ අහන්න බලන්නේ කියන්නේ. සමහර විට හොඳ බණක් අහන්න එහෙම කියන්නේ ඉස්සරහට ගොඩක් පැති එහෙම හිතන්නේ නැතුව ඒවා කෙලෙස් අවසන්නේ නැහැ. ආශාවන් අවසන්නේ නැහැ. ඒවා හිත සංසිඳවන දේවල්. ඒවත් කෙනෙක් තමයි මේ පැත්තට නැඹුරු වෙලා ඉන්නේ. බොහෝ දෙනෙකුට එහෙම තෝරා ගන්න ඉඩක් දුන්නොත් එහෙම තෝරා ගන්න කෙලෙස් ඇති කරන ආශා ඇති කරන රූප ශබ්ද. ඒ වගේම නාසය සම්බන්ධව එහෙමයි. නාසයේ දැනෙන රස ගාන විඤ්ඤාය ගන්ධ නාසයෙන් දැනගන්න ගත යුතු ගඳ සුවඳ අපි ගඳ ආකමැති අර ආශාව ඇති කරන ඉෂ්ඨකාන්ත මනාප ක්‍රියා ස්වરૂප වූ කාමයේ ඇති කරන කෙලෙස් ඇති කරන ගඳ සුවඳට අපි කැමති සුවඳ වර්ග. අපි සිංහලේ නම් ඒ පාලි ගන්ධ කියන්නේ ගඳ සුවඳ දෙකටම. දැන් සිංහලෙන් ගඳ කිව්වොත් අපි අකමැති දේවා. අර නිකන් සතික් කුණු වෙලා ඉන්නකොට දැනෙන කියන ගඳ වගේ. එහෙමකට දැක්කුත් අපිට සමහර විට මේ එහෙම එකක් දැනනොත් නාහි වාගෙන යන සමහර විට
मला ඉක්මනට යන්නේ නෑ මුලකට වගේ දැනෙනවා නම් හැබැයි සුවඳක් දැනෙනවා නම් අපි හරි කැමති ඒකට ස්වභාව ධර්මයේ තියෙන වගේ දේවල් මානසික ඒ වෙනතන අපි ශරීරයේ සුවඳ ගන්නවා අපි මේ ප්‍රියමනාපිය මේකෙන් මුලකට කමන්න කැමති නෑ ඒක නිසා ඒ විදිහේ නැඹුරුවක් අපි සිතේ කියනවා ඉෂ්ඨකාම ප්‍රියමනාප කාම ආශාවන් ඇති කරන කෙලෙස් ඇති කරන රූප ඒ සුවඳ තමයි අපි කැමති. ඒ වගේම මේ ජීවහා විඤ්ඤාණ රසෙන් දිවට දැනෙන රස අපි තෝරා ගන්නවා. අකමැති රසක් තියෙනවා කැමති රසක් තියෙනවා. අකමැති රස අපි ඈඩ් කරන්න බලන්නේ. අපි වැඩිම හොයන්නේ ඉෂ්ඨකාම මනාප මනමත හිතට සතුට ඇති කරන මේ විදිහේ රසවර්ධන විඥානය. ඒ වගේම පොට්ටබ්බ කියන්නේ ශරීරයේ දැනෙන දේ. අපි අමිහිරි ස්පර්ශයෙන් දැනෙනවට කැමති නෑ. මිහිරි ස්පර්ශයක් සැප එළවෙන ස්පර්ශයෙන් තමයි කැමති. මේක තමයි ලෝකයේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේවා විඳින්න මේවාට යට වෙලා ඉන්නේ නැතුව මේව තේරුම් ගන්න. මේ රසය මේ රූපයක් සත්‍යයක් මේකෙන් ඇතිවෙන මම ප්‍රියමනාප ගැටි ඒක තේරුම් ගන්න කියන්නේ. ඒව තේරුම් ගැනීම තමයි මේ ඉන්ද්‍රිය විඥානයේ තේරුම් ගැනීමක්. තමගේ අත්දැකීම් හරි හැටියට තේරුම් ගැනීමක් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා බොහොම වැදගත් කාරණාවක්. අපිට වික්කවේ මේතේ කාම නමුත් මහණෙනි ඔය කියන දේවල් නෙවෙයි අත් වශයෙන් කාම කියන්නේ. මේ ලස්සන රූප, මිහිරි ශබ්ද, මිහිරි සුවඳ, ඒ වගේම මිහිරි රස, මිහිරි ස්පර්ශ මේවා නෙවෙයි කාම. කාම ගුණ නාමයේ අරියස විනේ උච්චන්ති. මේවට ආර්ය විනේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේවට කියන්නේ කාම ගුණ කියලා. එතකොට මොනවද කාම කියලා කියන්නේ? මේ බාහිර ලස්සන රූප, ලස්සන පුද්ගලයෝ, පොළ මිහිරි කටහඬ තියෙන දේවල්, ඒ ශබ්ද සංගීත මේව නෙවෙයි අත්වාසියෙම කාම. පොළ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන බොහොම ලස්සන ගාථාව, ගක් ප්‍රසිද්ධ ගාථාව, බොහෝ උතුම් අතර මේ සිද්ධාර්ථ ගාථාව. මොකක්ද ගාථාව? සංකප්ප රාගෝ පුරිසස්ස කාම නේතේ කාමායන් චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිට්ඨන්ති චිත්‍රානි තථේව ලෝකේ අතිත්ථ ධීරා විනයන්ති ඡන්දා. මේ කාම කියලා කියන්නේ සංකප්ප රාග කියලා කියනවා. ඒ රාග සංකල්පනාවනේ අත් වශයෙන්ම කාම. අරමුණු මුල් කරගෙන හිතේ ඇති වෙන රාග සිතුවිලි, රාග සංකල්පනා, ඒක තමයි නියම කාමය. එහෙම නැතුව මේතේ කාමයන් චිත්‍රානි ලෝකේ මේ ලෝකේ තියෙන විසිතුරු මිහිරි දේවල් නෙවෙයි කාම. සංකල්ප රාගයයි කාම කියන්නේ අර මුල් කරගෙන අපි ඇති වෙන සංකල්ප. ඒකට ගැටලුව තියෙන අපේ හිත තුළමයි පිටවත්නි. බාහිර ලෝකෙ නෙවෙයි. තිට්ඨන්ති චිත්‍රානි තථේව ලෝකේ අතෙත් ධීරා විනයන්ති ඡන්දා. මේ විසිතුරු දේවල් ලෝකෙ එහෙමම තියෙද්දී නුවණැත්තන් මේවාන් කියන ඡන්දය දුරු කරනවා. ඡන්දය පාලනය කර ගන්නවා. ඒක නැති කරනවා. ඒක තමයි ක්‍රියාත්මක කරන්නේ. දැන් තමන් අකමැති දේවල්, අපි මේ මිහිරි දේවල්, ලස්සන දේවල් තියෙනවා.
ඒක නිසා අපි හිතේ කෙලෙස් ඇති වෙනවා කියලා ඒව විනාශ කරන්න යන්නේ නෙවෙයි. ඒක මහා මෝඩ වැඩක්. ලස්සන දේවල් විනාශ කිරීම, ලස්සන දේවල් පාලන කරලා ඒකෙන් කටයුතු කිරීම ඒක මෝඩ වැඩක්. ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ ගැටලුව තියෙන්නේ හිතේ. හිතේ ඇති වෙන සංකල්ප. හිත නිසා අපිට බාහිර ලෝකේ පාලනය කරන්න බෑ. හිත තමයි අපි පාලනයට තියෙන්නේ. ඒ නිසා අපි පාලනය කරගන්න ඕනේ හිත. හිත පාලනය කරන්නේ හිත දියුණු කරලා හිත දිහා බලලා ඇති වෙන මේවා අවබෝධ කරගෙන. ඔක තමයි කාම කියලා කිව්වේ. ඒකට මේ බාහිර දේවල් නෙවෙයි කාම. බාහිර වස්තුන්ගෙන් පැනලා ගිහින් අපිට කාමය නැති කරන්න බෑ පින්වත්. බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා ඒ කාම වස්තුන් එහෙමම තියෙද්දි තමන්ගේ හිත අර සංකල්ප තමයි වෙනස් කරගත්තේ. සංකල්ප තමයි ජයගත්තේ. හිත තමයි ජයගන්නේ. ඔක තමයි කාම කියලා කියන්නේ. බාහිර අරමුණ නෙවෙයි අත් වශයෙන් ඉති බාහිර අරමුණ ආත්මනා කරන සිතුවිලි. ඊළඟට මේ කාමයන්ගේ හට ගැනීම මොකක්ද? දැන් ඕක තේරුම් ගත්තාම ඉස්සෙල්ලා කාම කියන්නේ බාහිර දේවල් නෙවෙයි. එවනම් අපි සිතේ නැති වෙන කාම සංකල්පනා කියලා තේරුම් ගත්තාම ඔන්න ගැටලුව අවබෝධ කරගන්න වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකක්ද මේ කාමයන් හටගන්න හේතුව? කාමයන් නිදාන සම්භවය. අසෝ භික්ඛවේ කාමාන නිදාන සම්භවෝ. ස්පර්ශය තමයි කාමයන්ගේ හට ගැනීම නිදාන සම්භවය. කාමයන් ඇති වෙන්නේ හිතේ කාමයන් ඇති වීමට හේතු වෙන්නේ ස්පර්ශය. ස්පර්ශය කියනකොට පින්වත්නි අපිට පළපුරුදු ස්පර්ශය තමයි ශරීරයට දැනෙන දැනීම. ස්පර්ශ වෙන දේවල්. මෙතන හැබැයි ඊට වඩා ගැඹුරු අදහසක් කියන්නේ. ශරීරයේ විතරක් නෙවෙයි ඇහෙනුත් ස්පර්ශ ලැබෙනවා, කනෙනුත් ස්පර්ශ ලැබෙනවා, නාසයෙන්ත් ස්පර්ශ ලැබෙනවා, දිවෙනුත් ස්පර්ශ ලැබෙනවා, සිතිනුත් ස්පර්ශ ලැබෙනවා. ඉතින් මේ හැම ඉන්ද්‍රයන්ගෙන් ස්පර්ශ ලැබෙනවා. ඒක හොඳ ලස්සනට පැහැදිලි කරලා තියෙනවා මදුපිණ්ඩික කියන සූත්‍රයේදී මහා කච්චායන හාමුදුරුවෝ චක්කුංචාවසෝ රූපංච පටිච්ච උප්පජ්ජති චක්කු විඥාන. චක්කුංච පටිච්ච රූපංච රූපත් හේතු කොටගෙන චක්කු විඥානය හට ගන්නවා. ඔතෙන් තමයි ක්‍රියාවලිය පටන් ගන්න. ඇහැට රූපයක් දැක්කහම හට ගන්න පින්වත් චක්කු විඥානය කියන දෙයක්. ඇහැ මුල් කරගෙන ඇති වෙන විඥානය දැනීම. විඥානාති විඥානං කියන්නේ හඳුන්වන තියෙන විඥානය දැනගන්නවා කියන අදහසින් තමයි දැනීමක් හට ගන්නවා. තින්න සංගති පස්සෝ මෙන්න මේ තුනේ එකතුව. මොකක්ද තුන? ඇහැ රූපෙන් චක්කු විඥානය තුනේ එකතුවට කියනවා පස්සෝ ස්පර්ශය කියලා. ඇහැ සම්බන්ධයෙන් කියන්නේ එහිඳගෙන අත්දැකීම අත්දැකීම් වලදී ස්පර්ශය කියලා කියන්නේ ඔය තුනේ එකතුව. ස්පර්ශය කියන දේ හට ගන්නවා. තින්න සංගති පස්සෝ ඒ තුන එකතු නම් ස්පර්ශය හට ගන්නවා. ඉතින් සිදුවෙන දෙයක්. අපි හිතාම කරන දෙයක් නෙවෙයි. කොන ස්පර්ශය තමයි පින්වත්නි නිදාන සම්භවය. මේ කාමයන්ගේ නිදාන සම්භවය. කාම සිතුවිලි සංකල්ප ඇතිවීම පටන් ගන්න චිත්තනේ. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ දැන් අපි ඒ කාරණේ තීරුම් ගත්තා. මේ පළවෙනි කාරණේ තීරුම් ගත්තාම ඉන්ද්‍රිය ටික ලේසි පිළිබඳ. ඒක නිසා හොඳ අවධානය ගන්න ඕනේ. අපි කිව්වා කාම කියන්නේ කාමයන්ගේ නිදාන සම්භවය කියන හට ගන්න හේතුව අපි කිව්වා. ඊළඟට තුන්වෙනි කාරණය කාරණාවක් තියෙනවා.
මානවී තුන්වෙනි කාරණය තමයි කාමයන්ගේ විවිධත්වය. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන විවිධ කාම තියෙනවා. අතිවික්‍රේ කාම රූපේසු. රූපයන් කෙරෙහි ඇති වෙන කාම එකයි. ශබ්ද කෙරෙහි ඇති වෙන කාම එකයි. සුවඳ කෙරෙහි ඇති වෙන සුවඳ ගැන ඇති වෙන කාම එකයි. එතකොට රස ගැන ඇති වෙන කාමය තව එකක්. ස්පර්ශ ගැන ඇති වෙන කාම තව එකක්. එතකොට මේ එක විදිහේ කාමයක් නෙවෙයි තියෙන්නේ. ඒ කාම විවිධයි. රූපය නිසා ඇති වෙන කාමය, ශබ්ද නිසා ඇති වෙන නිසා ඇති වෙන කාමය හා සමාන කරන්න බැහැ. ඒක වෙන එකක් අර්ථ වෙන එකක්. කොනෝ විදිහට කාමයේ විවිධයි. ඒක මේක අවබෝධ වෙන්නේ මේ ගැන විමසන කොට තමයි පිටවත්. ඒකනේ මම කියන්නේ විමසන මේ තේරුම් ගන්න කියලා. කොහොමද දැන් කාමයන්ගේ විවිධත්වයක් අපි තේරුම් ගන්න. ආයවද රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පස්වෙනි අරුත් කරලා ගන්න මෙතන. පංචකාම සම්පත්තිය කියන්නේ ඕක තුන තමයි. ඊළඟට තුන්වෙනි කාරණේට යනවා කතමෝති වික්‍රේ කාමන විපාකෝ. මේ කාමයන්ගේ ප්‍රතිඵල මොනවද? ඒකට මෙන්න මේ වාක්‍යයක් කියන්නේ පාළියෙන් පැහැදිලි කරන්න. යම්කෝ වික්‍රේ කාමේ මම පජ්ජං තජ්ජං අත්ථභාවං අබිනිප්පත්තේති පුඤ්ඤ භාගියං වා අපුඤ්ඤ භාගියං වාක්‍ය සඳහන්. යම් කිසි දෙයක් කැමති වීමෙන් මොකද වෙන්නේ? ඊට අනුරූප ඇති වෙනවලු. ඒකෙන් හට ගන්න ආත්ම භාවයක් නිර්මාණය වෙනවා. දැන් අපි ආශාවෙන් එහෙම කරනකොට එතනින් නතර වෙන්නේ නැහැ පින්වත්නි. ඒකෙන් ඇති වෙන එක්තරා ශක්තියක් වලින් ආත්ම භාවයක් නිර්මාණය වෙනවා. ඒක පුඤ්ඤ භාගියක්. එහෙම නැත්නම් පුඤ්ඤ භාගියක්. පින් පැත්තට බර වූ පව් පැත්තට බර වූ ආත්ම භාවයක් ඇති වෙනවා. ඒක මේ අත්දැකලා එතනින් නතර වෙන්නේ නෑ. ඒවය මගින් ඇති වෙන යම් කිසි ශක්තියක් තුලින් ආත්ම භාව නිර්මාණය වෙනවා. මෙන්න මේකට තමයි කියන්නේ කාමයන්ගේ විපාක කියලා. කාමයන් කැමති වෙනකොට ඒවය විපාකවලට මුහුණ දෙන්න අපි සූදානම් වෙනවා. ඊට පස්සේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාමයන්ගේ නිරෝධය කොහොමද පින්වත්නි? නිරෝධය වෙන්නේ. ඒක අපිට තේරුම් ගන්න ලේසි. කාමයන්ගේ නිදාන සම්භවය. ඒක මතකයි දැන්නේ කාමයන් හටගන්න මොකක් නිසාද කියලා කිව්වේ. කාමයන් හටගන්නේ ස්පර්ශය නිසා. එහෙමනේ කිව්වේ නේද? කාමයන් මේ නිදාන සම්භවය තමයි ස්පර්ශය. ස්පර්ශය කියන්නේ හැඩ රූපයක් පැමිණියාම ඇති වෙනවා විඥානය. චක්කු විඥානය. ඒ තුන එකතු වුණාම ඒකට කියනවා ස්පර්ශ කියලා. ඕ විදිහට ඉන්ද්‍රිය හයෙන් ඇති වෙනවා ස්පර්ශය. ස්පර්ශය තමයි මේ කාමයන්ගේ නිරෝධය ඇති වෙන්නේ කාමයන් හටගන්න ස්පර්ශය නිසා නම් කාමයන්ගේ නිරෝධය තියෙන්නේ ස්පර්ශය තුළ. ස්පර්ශය නැති කිරීමේ ස්පර්ශ නිරෝධ කිරීම තමයි කාම නිරෝධය වෙන්නේ. වෙන ආකාරයකින් කාම නිරෝධය කරන්න බෑ පින්වත්. ඒ ස්පර්ශය ඇති වෙන්නේ අපේ ජීවිතය තුළ අපේ මනස තුළ. එතකොට කාම නිරෝධය කරන්නට පුළුවන්කම තියෙන මනස තුලින්මයි. බාහිර ලෝකේ කාම වස්තුන් සමග සටන් කරලා එහෙම නැත්නම් මේවෙන් අලාගින් විනාශ කරලා අපිට කාමයෙන් මිදෙන්න බෑ. ස්පර්ශය නැති කරන්න ඕනේ. ස්පර්ශ නිරෝධයෙන් තමයි කාම නිරෝධය වෙන්නේ. මොන දැන් ආකාරයක් අපි දුව මේ
ඇහැට අරමුණු වෙන රූප සම්බන්ධයෙන් ඔය කාරණේ ඕක විදිහට තේරුම් ගත්තාම පින්වත්නි ඉතිරි කාරණා ටික ලේසි. මොකද ඔය විදිහ තමයි යන්නේ. පොඩි පොඩි වෙනස්කම් නැතුව. ඊළඟට බුදුහාමුදුරු දේශනා කළේ දැන් මේ කාම නිරෝධ ගාමී ප්‍රතිපදාව මොකක්ද? කොහොමද මේක නැති කරන්නේ? ස්පර්ශය නිසානේ කාම හටගන්නේ. ස්පර්ශය නැති කරන්න ඕන කාමයන්ගෙන් මිදෙන්නට නම් කොහොමද ස්පර්ශය නැති කරන්නේ? ඒකට මොකද්ද තියෙන වැඩපිළිවෙල? ඒක තමයි බුදුහාමුදුරු ඊළඟට දේශනා කරන්නේ. අය මේ වාරිය වට්ටනිකෝ මග්ගෝ මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨිය සම්මා සංකප්ප සම්මා වාචා ආදි වශයෙන් ඔය අටක් තියෙනවනේ මේ පිළිතුරු පාඩම්නේ. අන්න ඒක තමයි මාර්ගය. ඒ පිට මාර්ගයක් නෑ. සම්මා දෘෂ්ටිය මුල් වෙනවා. සම්මා දිට්ඨි පුරේ ජවක් කියන්නේ සම්මා දෘෂ්ටිය මුල් වෙලා එතනින් ආරම්භ වෙන මේ වැඩපිළිවෙල තමයි ඔන්න ස්පර්ශ නිරෝධයේ පිණිස මෙත්ත ගෙන යන වැඩපිළිවෙල. ස්පර්ශ නිරෝධ කරන්න පුළුවන් වෙන්නේ ඒ වගේ කාම නිරෝධය කරන්න පුළුවන් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින්. ඔන්න පින්වත්නි ඔය කාම සම්බන්ධව කර්මය දැනගන්නට කියලා දේශනා කළා. ඕක දැනගත්තාම ඕ විදිහට අනිත් කාරණා ටික ලේසි. මේක ටිකක් දීර්ඝව විස්තර කළේ. දෙවෙනි කාරණේ මොකද්ද පින්වත්නි? ඊළඟ බුදුහාමුදුරු මේ දේශනා කරනවා යම් අවස්ථාවක මේ ආර්ය ශ්‍රාවකයන් මේ විදිහට කාමයේ තීරුම් ගත්තනම් ඒවයි නිදාන සම්භවයේ කියන හටගන්න ආකාරයේ තීරුම් ගත්තනම් කාමයන්ගේ විවිධත්වය හරියට තීරුම් ගත්තනම් ඒ කාමයන්ගේ විපාකය නැත්නම් ප්‍රතිඵල තීරුම් ගත්තනම් ඒ නිරෝධ වන ක්‍රමය තීරුම් ගත්තනම් ඒ නිරෝධයේ තීරුම් ගත්තනම් නිරෝධ කරන වැඩ පිළිවෙල රැස්වීම මාර්ගයෙන් තීරුම් ගත්තනම් සෝයිමන් නිබ්බේධිකම් බ්‍රහ්මචර්යයන් පජානාති කාම නිරෝධං කාමය නිරුද්ධ කරන නිර්වේදික බ්‍රහ්මචර්යාව ඊතනත්ත දැනගත්ත වෙනවා. නිබ්බේදික බ්‍රහ්මචර්යාව කියන්නේ මාර්ගඵල tattve පිළිබඳ. එහෙනම් තමයි විස්තර කරන්න ඕනේ. නිබ්බේදික බ්‍රහ්මචර්යය කියන සඳහන් කරන්නේ මේ කියන අනුකූල කරගන්න tattve. මේ තේරුම් ගත්තාම තමන් එක්තරා අධ්‍යාත්මික දියුණුවක ඉන්නවාද කියලා තමන්ට තේරුම් ගන්න පුළුවන්. ඔන්න ওই විදිහට කාමයන් හය ආකාරයකින් කාමයන් අවබෝධ කරගන්න පළවෙනි කාරණේ. ඊට පස්සේ පින්වත්නි දෙවෙනි කාරණේ තමයි දෙවෙනි කාරණේ බුදුහාමුදුරු දේශනා කළේ පින්වත්නි වේදනා කියන්නේ අපේ සාමාන්‍ය එදිනෙදා අපි व्यवहार කරන වේදනාවනේ මගේ ඇඟේ ලොකු වේදනාවක් තියෙන එහෙම නෙවෙයි වේදනාව කියන්නේ වින්දන වේදනාව දැනගන්න ඕන කියන බුදුහාමුදුරු දේශනා කළා. වේදනාව පිළිබඳව හය ආකාරයෙන්ම දැනගන්න ඕනේ කියලා. එතකොට මොකද්ද මේ වේදනාව කියලා කියන්නේ? ඊළඟ බුදුහාමුදුරු පැහැදිලි කරනවා. වේදනාව වර්ග තුනයි තියෙන. ඔක්කොම වේදනා මේ තුනට බෙදන්න පුළුවන්. සුඛ වේදනා, සැප විඳින, දුක් විඳින, දුක් වේදනා, අදුක්ඛ සුඛ වේදනා, සැපක් නොවන දුකක් නොවන විඳින. ඔනෝයි විදිහේ තුන්වදාරු විඳින වලට වේදනා කියන්නේ. ඒකට වේදනා දැනගන්නවා කියලා කියන්නේ මෙන්න මේ වේදනා විඳින
එනකොට ඒ අවස්ථාවේදී තේරුම් ගැනීම මේක සැප වේදනාව මේක දුක් වේදනාව මේක අදුක්කම සුඛ වේදනාව ඒක නිසා ඔන්න තේරුම් ගන්න නම් සැප වේදනාව ඇදෙන්නෙත් නැහැ දුක් වේදනාවත් පිට සටන් කරන්නෙත් නැහැ අදුක්කම දුක් වේදනාව බුදුහාමුදුරුවෝ එක්තරා අවස්ථාවක දේශනා කරන වේදනා සම්බන්ධයෙන් තුන් ආකාරයක ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා සැප වේදනාවට ඇලෙනවා सामान्य मनुष्य सत्वय दुख වේදනාවත් එක්ක ගැටෙනවා අදුක්කම සුඛ වේදනාවක් තියෙනවද නැද්ද කියලා දන්නේ නැහැ ඒ කියන්නේ කිසිම අවබෝධයක් නැතකොට දුක් සැප වේදනාව සම්බන්ධයෙන් ඇති වෙන්නේ කාමයේ රාගය දුක් වේදනාව සම්බන්ධයෙන් ඇති වෙන්නේ ද්වේෂය එතකොට අදුක්කම සුඛ වේදනාව සම්බන්ධයෙන් सामान्य जन क्रियात्मक मोह तो लोभ द्वेष मोह තමයි ක්‍රියාත්මක වෙන්නේ විඥාන ලැබෙනකොට අපි හරියට මේක තේරුම් ගන්න නැත්නම් අපේ ජීවිතේ ලෝභයට ද්වේෂයට මොහයට යට වෙනවා එතකොට වේදනාවන්ගේ නිදාන සම්භාවය හටගන්නේ කොහොමද වේදනාව හටගන්නේ පින්වත්නි වින්දන හටගන්නේ ස්පර්ශය නිසා तरकालीन ने कामें हटगाने स्पर्शे निसार जीवन ही वगे वेदना हटगाने स्पर्शे निसार एक तो मधुपिंड सूत्रे तो लासन देशना करना ऐड मुख्या कामम ओदे चक्कु विज्ञान है कि तूने एकතුවට කියනවා ස්පර්ශය කියලා පස්සපච්චය වේදනා මේක හොඳ අපි පිළිතුරු හොඳට ගුරුනේ පස්සපච්චය වේදනා අර වාඩි වෙලා ඉන්නකොට මේ දැනෙන වේදනාව එහෙම නෙවෙයි පස්සපච්චය වේදනා කියන්නේ ස්පර්ශය පදනම් කරගෙන තමයි විඳින්න ඇති වෙන්නේ ස්පර්ශය නිසා විඳින්න ඇති වෙන්නේ එතකොට ස්පර්ශය තමයි වේදනාවන්ගේ නිදානය අර කාමයන්ගේ නිදානය වගේ තමයි ඊට පස්සේ කියනවා වේදනාවන්ගේ විවිධත්වය සාමිස සුඛ වේදනා කියලා කොටසක් තියෙනවා. නිරාමිස සුඛ වේදනා කියලා කොටසක් තියෙනවා. සාමිස දුක් වේදනා කියලා කොටසක් තියෙනවා. නිරාමිස දුක් වේදනා කියලා කොටසක් තියෙනවා. සාමිස අදුක්කම සුඛ වේදනා කියලා කොටසක් තියෙනවා. නිරාමිස අදුක්කම සුඛ වේදනා කියලා කොටසක් තියෙනවා. तो අපි විඳින සෑම විඳිනයක්ම මේ කොටස් හයින් ඒකට වැටෙනවා. සාමිස සුඛ, නිරාමිස සුඛ. සාමිස දුක්ඛ, නිරාමිස දුක්ඛ. සාමිස අදුක්ඛම සුඛ, නිරාමිස අදුක්ඛම සුඛ කියලා. සාමිස කියලා කියන්නේ අර ආසාවන් කෙලෙස් ඇති කරන සතුට ඇති කරන එකයි. ඇලීම් ඇති කරන පැත්ත. නිරාමිස කියන්නේ එහෙම ඇති නොකරන වින්දන තියෙනවා. ඔය දෙපැත්තම තියෙනවා තුන් ආකාරයෙන්. එතකොට හය වදන් වෙනවා. එතකොට වේදනාවන්ගේ විපාක වේදනාවන්ගේ විපාක කියන්නේ වේදනාවන්ගේ ප්‍රතිඵල මොනවද කියන්නේ. එතෙන්දී ඔන්න ප්‍රතිඵලය හැටියට දක්වන්නේ මේමයි. වින්දන විඳීම විතරක් නෙවෙයි ඒකෙන් යම් කිසි ප්‍රතිඵල ලැබෙනවා පිළිබඳ දීර්ඝ කාලීන. ඒව තමයි මෙතනදී පැහැදිලි කරන්නේ බුදුහාමුදුරුවෝ. යම් වික්කවේ වේදී මානව තජ්ජං අත්ථ භාවං අබිනිප්පත්තේති පුඤ්ඤ භාග්‍යං වා අපුඤ්ඤ භාග්‍යං වා. එතකොට මේ යම් කිසි වේදනාවක් විඳිනකොට ඒ වේදනාවන් ගෙන් උපදින පුණ්‍ය භාගීය දිනට නාගුරු හෝ නැත්නම් අපුණ්‍ය භාගීය පිනට විරුද්ධ පැත්තට නාගුරු හෝ ආත්ම භාවය නිර්මාණය වෙනවා. අපි බාරු උත්පත්ති ලැබුණ ඒවා ආත්ම දෙනකොට ඒවායි ප්‍රතිඵල හැටියට. මෙන්න මේක තමයි විපාක කියලා කිව්වේ මේ වේදනාවන්ගේ. එතකොට වේදනා නිරෝධ වෙන්නේ පින්වත්නි
අර කලින් කිව්වා වගේම ස්පර්ශ නිරෝධ ස්පර්ශ නිසා වේදනාව හටගන්නේ වේදනාව නැති වෙන්නේ ස්පර්ශ නිරෝධයෙන් ස්පර්ශ නිරෝධයේ කිරෙන මාර්ගයේ වැඩ පිළිවෙල නැවතත් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එතකොට වේදනා තේරුම් ගැනීම සම්මාදිට්ඨියයි. එතනින් පටන් අරගෙන වේදනා නිරෝධ ගාමී ප්‍රතිපදා ක්‍රියාත්මක වෙනවා. යම් කිසි කෙනෙක් වේදනාවන් පිළිබඳ මේ හය ආකාර දැනීම ලැබුවා නම් ඒක නැත්නම් වේදනාව හරියට තේරුම් ගත්තා වෙනවා. එතකොට නිබ්බේධික බ්‍රහ්මචර්යාව දක්වා ගමන් කරන්නට ඊමණින් පුළුවන්කම ලැබෙනවා වේදනා නිරෝධය සඳහා. ඊළඟට කිව්වේ සංඥා කියලා. උපෙන කාරණේ සංඥා. පළවෙනි කාම ඊට පස්සේ වේදනා ඊට පස්සේ දැන් සංඥා. මොනවද පින්වත්නි සංඥා කියලා කියන්නේ? අපි කියනවානේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පංචස්කන්ධය කියලා කොටසක් තියෙනවනේ නේද? අපි ජීවිතේ උනොත් මේ සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම පින්වත්නි. සංජානාතිති සංඥා කියලා මේක අර්ථකථනය කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ. පස්සේ සංජානාතිති සංඥා සංජානා කියලා කියන්නේ දැනගන්නවා කියන එක. ඒක තමයි සංඥා කියලා කියන්නේ. දැන් මේ සංඥා කියන්නේ හඳුනා ගැනීම. ඔබ ඔය විදිහට කෙටියෙන් තේරුම් ගනිමු. එතකොට සංඥාවන් කියලා කියන්නේ මොනවද? අපි ජීවිතේදී අත්දකින රූප සංඥා, ගන්ධ ගන්ධ රස උත්තර් ධම්ම සංඥා. ධම්ම සංඥා කියන්නේ හිතට ඇති වෙන ආයතනය. රූප සංඥා රූපය දැක්කම සංඥාවක් තියෙනවා. සංඥා ඇති වෙනවා. හඳුනා ගැනීම. එතකොට ශබ්ද හඳුනා ගන්නවා. ගන්ධ සුවඳ රස ස්පර්ශ ඒ වගේ ධර්ම කියන්නේ හිතට ඇති වෙන දේවල් ඒවා වගේ සංඥා ඇති වෙනවා. සංඥා කියන්නේ හඳුනා ගැනීම. එතකොට සංඥාවන් හටගන්නේ කොහොමද? සංඥාවන් හටගන්නේ පින්වත්නි ස්පර්ශය නිසා. ස්පර්ශය තමයි ප්‍රධාන කාරණේ නිවන මුල් වෙන්නේ. අපි අර කලින් අර වදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් කරන කොහොමද සංඥාවන් ඇතිගන්නේ කියලා. යම් වේදනාවන් හටගත්තාම චක්කුච්ච පරිච්ඡ රූපේ චුද්ධය චක්කු විඥාන ඇහැ රූපයන් චක්කු විඥාන හටගන්නවා. ඉන්නසංගති පස්සෝ ඉතුමේ තුලින් ස්පර්ශය හටගන්නවා. පසපච්චය වේදනා ස්පර්ශය නිසා විඳන හටගන්නවා. යම් වේදේති තං සංජානාති යමක් විඳිනේ තේරුම් ගත්තද ඒක තමයි හඳුනාගන්නේ. කොන ඕ විදිහට යන්නේ එකිනෙකට ඒ ක්‍රියා වලක් සිද්ධ වෙනවා කියනවා. එතකොට ස්පර්ශයමයි මේ සංඥාවන් හට ගැනීමට මුල. එතකොට සංඥාවන්ගේ විවිධත්වයේ පින්වත්නි මොනවද? රූපේ සංඥා, රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියන හයවැද මේ ෂඩින්ද්‍රියන්ගෙන් ඇති වෙන සංඥා. ඉන්ද්‍රියන්ගෙන් ඇති වෙන සංඥා. එතකොට සංඥාන්ගේ විපාකයේ කුමක්ද? කොන පින්වත්නි මේකෙන් මොකද හිතා ගන්න පුළුවන් ද නැහැ මේ කියාගෙන යන ක්‍රමය. නමුත් මෙතෙන්දී පොඩ වෙනස් වෙනවා. සංඥාවන්ගේ ප්‍රතිපදේ. වෝහාර වේපක්කාහම් වික්‍රේ සංඥං වදාන. ව්‍යවහාරයේ විපාක කොට ඇති දෙයක් හැටියට සංඥාව දේශනා කරනවා. සංඥාව අනුව තමයි අපි
මේ කතා බහ කරන්නේ යතා යතානං සංජානාති පතා තථා වූහරති එවං සංඤේ අහෝසින් කොහොමයි කියන්නේ යම් යම් ආකාරයකින් හඳුනා ගන්නවා නම් ඒ ආකාරයෙන් කතා කරනවා ව්‍යවහාර කරනවා ඒක කියනවා ප්‍රකාශ කරනවා මෙන්න මෙහෙම දෙයක් මම හඳුනා ගන්න මෙහෙම දෙයක් දැක්කා මෙහෙම දෙයක් දැක්ුණා ආදි වශයෙන් කියනවා එතකොට සංඥාව ඇතිවීමට සංඥාවන්ගේ ප්‍රතිඵලය තමයි ව්‍යවහාර කිරීම තමයි චුල්ල වේදාල කියලා සූත්‍රයක් තියෙන මධ්‍යම නිකායේ ඒකෙදි මෙහෙම ප්‍රකාශ කරනවා ධම්මදින්නා වික්ෂුණීන් වහන්සේ විතක්ක විචාර වචී සංඛාරය වචී සංඛාර කියන්නේ මොනවද කියලා කිව්වහම විතක්ක විචාර වල තමයි වචී සංඛාර කියන්නේ. ඒකෝට විතක්කේත්වා විචාරේත්වා වාචා මින්ගති කතා කරන්නේ හරි අපි හිතනවා. ඊට දෙයක් තමයි කියන්නේ. ඒකෝට සංඥාවක් ඇති වුණාම ඊට අනුරූපව කතා කරනවා. අපි කතා කරන්නේ සම්පූර්ණයෙන්ම සංඥාව මුල් කරගත්තු දේවල්. ඒක තමයි සංඥාවන්ගේ විපාකය. සංඥාව නිරුද්ධ වෙන්නේ පස්ස නිරෝධා සංඥා නිරෝධය. ස්පර්ශය නැති වීමෙන් තමයි සංඥාව නිරුද්ධ වෙන්නේ. ස්පර්ශය කලින් කිව්වා වගේමයි. ඊළඟට මේක නැති කරන මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. යම් කිසි කෙනෙක් මෙන්න මේ සංඥාව මේ විදිහට තේරුම් ගන්නා ඒ තැනත්තා මේ නිබ්බේධික බ්‍රහ්මචර්ය කියන සංඥාව සම්මත නැති කරන ඒ නිබ්බේධික බ්‍රහ්මචර්ය දැනගත්තා කියනවා. ඊට පස්සේ හතරවෙනිව කියනවා ආසව දැනගත යුතුයි කියලා. ආසව සම්බන්ධයෙන් තර හය ආකාරයකින් දැනගන්න. එතකොට මොනවද මහත්මේ ආසව කියන්නේ? ආසව වර්ග තුනක් බුදුහාමුදුරුවෝ ධර්මයේ උගන්වනවා. කාමාසව, භවආසව, අවිජ්ජාසව. ආසව කියන්නේ කෙලෙස් කොටස. ඒ කෙලෙස් වල ඉතාමත් ගැඹුරු කොටසක් තමයි මේ ආසව කියන්නේ. ඒ සියලු කෙලෙසු නැසීම තමයි මේ ආශ්‍රවක්ෂය කර ඥාණයෙන් කියන්නේ අපි නේද? වෙනකොට කියන ආශ්‍රව සම්පූර්ණයෙන් නැති කරන ඥානය ආශ්‍රවක්ෂය කර ඥානය කියලා කියන්නේ. ඒකට මේ ආශ්‍රව තමයි සංසාරේ පුරා අපි ආරගෙන ඉන්නේ. ඒකට ඒව නැති වෙන්නේ නැති කිරීම තමයි ආශ්‍රව නැති කිරීම තමයි නිවන් දැකීම කියලා කියන්නේ තාක්ෂණය. එතකොට මේ ආශ්‍රවයන් හටගන්නේ කොහොමද? ස්පර්ශය නිසා නෙවෙයි පින්වත්. ඊට වඩා එහාට ගියපු දෙයකින් තමයි ආශ්‍රව හටගන්නේ. අවිජ්ජා වික්කවේ ආසවාන නිදාන සම්භවෝ. අවිජ්ජාව තමයි ආශ්‍රවයන්ගේ හට ගැනීමට මුල් වෙන්නේ. දැන් ඔය මේ පටිසම්පාදේ පටන් ගන්නේ අවිජ්ජා පත්‍ය සංඛාර කියලා. අවිජ්ජාව පදනම් කරගෙන සංස්කාර හට ගන්නවා. ඒ විදිහට මේ මුළු සංසාරෙම දුක් ගොඩම ඇති වෙනවා කියලා අවසාන වශයෙන් දේශනා කරන්නේ. එතකොට අවිජ්ජාවද මුල බුදුහාමුදුරුවෝ දේශනා කරන අවිජ්ජාවමත් නෙවෙයි මුල. අවිජ්ජාවටත් මුල් වෙන කාරණාවක් තියෙනවා. අවිජ්ජා ආසව සම්පදය අවිජ්ජා සම්පයෝ කියලා සඳහන් කරනවා. එතකොට අවිජ්ජාව ඇති වෙන්නේ ආසව නිසායි. එතකොට ආසව ඇති වෙන්නේ කොහොමද? අවිජ්ජාව නිසා. අවිජ්ජා සම්පදය ආසව සම්පදය ආසව සම්පදය අවිජ්ජා සම්පදය කියලා සඳහන් කරනවා. එතකොට මේකයි මේ සංසාරයේ කියන ඉතාමත්ම මේක කඩා ගන්න බැරිම කාරණේ මේකයි. එතකොට
අවිද්‍යාව නැති කරන්න අවිද්‍යාවට හේතු වෙන දේ හොයාගන්න ඕනේ. ඒක තමයි ආසව. ආසව කියන්නේ කාමාසව, භවාසව, අවිජ්ජාසව. අවිද්‍යාවත් ආශ්‍රවය. අවිද්‍යාව මුල් වෙලා ආසව ඇති වෙනවා, ආසව මුල් වෙලා අවිද්‍යාව ඇති වෙනවා. මේ දෙක හරියට අර ලුණු ගෙඩියක් පොතු ගලවනවා වගේ වැඩක්. ගොත්තක් ගැලුවම ඒ වගේම දෙයක් ඊළඟටත් තියෙනවා. ඊට වැඩි ඉතාමත්ම දීර්ඝ වැඩි පිළිවෙලක්. ඒකයි මේ අවිද්‍යාව නැති කිරීම මේ තරම් අමාරු. මොකද ඒක ඉවත් කරන්න බලනකොට ඒක යටින් තියෙන ආසව. ඒක ඉවත් කරන්න බලනකොට ඒක යටින් තියෙන අවිද්‍යාව. ඒක නිසාම මේ බුදුවරයෙකුටම පමණක් කරන්න පුළුවන් වැඩි මේක මේ සංසාර ගමනේ නිදීම අවිද්‍යාව නැති කිරීම. ඒක දේශනා කරාට පස්සේ අන්තයට ඒකෙන් ඒ තත්වයට යන්න පුළුවන්. නමුත් බුදුවරයෙක්ම ඕන මේ කාරණේ තේරුම් ගන්න සාරාංශික කල්පලක්ෂයක් තේරුම් කෙනෙක් අවශ්‍ය වෙනවා. ඒ තරම් ගැඹුරු දෙයක් මේ තරම් දුෂ්කර දෙයක් කඩන්නට. එතකොට මේ ආසවයන්ගේ හටගන්නේ අවිජ්ජාව නිසා. ආසවයන්ගේ විවිධත්වය මෙහෙම දේශනා කරනවා. ආශ්‍රම කොටසක් තියෙනවා නිරේගාමිනී. ඒ කියන්නේ නිරයට ගෙනියන. ආශ්‍රම කොටසක් තියෙනවා තිරච්ඡාන යෝනිගාමිනී. තිරිසන් ලෝකෙට ගෙන යන ආශ්‍රම කොටසක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා പ്രേත ලෝකෙට ගෙන යන ආශ්‍රම කොටසක් තියෙනවා. මනුෂ්‍ය ලෝකෙට ගෙන යන ආශ්‍රම කොටසක් තියෙනවා. දිව්‍ය ලෝකෙට ගෙන යන ආශ්‍රම කොටසක් තියෙනවා. මේ විදිහට ආශ්‍රවයන් මුල් වෙලා අපිට ඒ භවයන් නිර්මාණය කරනවා පින්වත්නි. එතකොට මේ ආශ්‍රවයන්ගේ විපාකය කියන්නේ අර කලින් කිව්වා වගේම යංකෝ විද්‍ය අවිජ්ජාගතෝ තච්ඡන් අත්ථභාවම අභිපත්තේ පුඤ්ඤ භාගයක්වා පුඤ්ඤ භාගයක්වා. අවිජ්ජාවට යට වූ මනුෂ්‍යයා තත් සත්වය ඒනින් උපදින ආත්ම භාවයෙන් නිර්මාණය කරනවා. ඒකෝ පුණ්‍ය භාගී නැත්නම් අපුණ්‍ය භාගී පින්පැත්තට බර වූ පාවට බර වූ මේ පින්පැත්තට බර වෙච්ච අය තමයි මනුෂ්‍යලෝක දිව්‍ය ලෝකාන්තයෙන් උත්පත්ති ඇති කරන්නේ. පවපැත්තට බර වූ තේ තමයි සතර පායන සත්‍යයන් ඇති කරන්නේ. ඒකෝද ආශ්‍රව නිරෝධය කොහොමද සිද්ධ වෙන්නේ? අවිජ්ජා නිරෝධය තුලින්. අවිජ්ජා නිරෝධය කොහොමද කරන්නේ පින්වත්නි? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් සම්‍යක් දෘෂ්ටිය පදනම් කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමින් පමණයි මේක කරන්න පුළුවන්. ආර්ය ශ්‍රාවකයන් මේ කාරණේ මේ විදිහට තේරුම් ගන්නව නම් නිබ්බේධික ධර්මචර්යාව තේරුම් ගන්නවා වෙනවා. අවසාන වශයෙන් පින්වත්නි කර්මය අවසාන වශයෙන් මේ කර්මය සම්බන්ධව කෙටියෙන් කියන්නේ මේ කාරණා ඉස්සර කරන නිසා කර්මය දැනගත යුතුයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඊළඟට මොකද්ද කර්මය කියලා කියන්නේ? මේකට විවිධ විදිහට මේ පිළිතුරු පිළිතුරු දෙන්න පුළුවන්. අවකම් පින්කම් මේ වගේ මේක ආකාරයෙන්. තව බුදුහාමුදුරුවෝ දේශනා කළේ වෙන වැදගත් පාඩයක් තියෙනවා. අපි බොහෝ දෙනෙකුට පාඩම් පාඩයක්. ඒක අපි හොඳට මතක තියාගන්න. උත්තර මේ පාඩේ මේ මෙන්න මේ සූත්‍රයේ නිබ්බේධි පාඩය නිබ්බේධි සූත්‍රයේ චේතනාහං වික්ඛවේ කම්මං වදාමි. පාරණ චේතනාවමයි කර්මය කියන්නේ. එතනින් නතරවෙන්න හොඳ නැහැ. මොකද ඒකට සිදුතුන් තව පාඩයක් තියෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න ඕනේ. මේක පාඩම් කරගන්න. මොකද චේතයිත්වා කම්මං කරෝති කායෝ වාචාය මනස. චේතනාවෙන් මෙහෙයවල තමයි කර්ම කරන්නේ කායින් වචනේ මනසින්. චේතනාව තමයි මූල. චේතනාව තමයි කර්මයේ චේතනාවෙන් මෙහෙයවල තමයි කර්ම කරන්නේ කායින් වචනේ මනසින්. ඔය කාරණා ඔය පාඩි දෙකම පාලනය කරනවා. ඊට පස්සේ මේ කර්මයන්ගේ හට ගැනීම කොහොමද සිද්ධ වෙන්නේ? ඒකට ස්පර්ශය තුලින්මයි. ස්පර්ශයෙන්මයි කර්මය හටගන්නේ.
එතකොට කර්මයන්ගේ විවිධත්වය තමයි සමහර කර්ම නිසා නිරේ උපදිනවා, සමහර කර්ම නිසා പ്രേත ලෝකවල උපදිනවා, සමහර කර්ම නිසා මේ තිරච්ඡාන යෝනිවල උපදිනවා, මනුෂ්‍ය ලෝකවල උපදිනවා, දිවි ලෝකවල උපදිනවා. මෙන්න මේක තමයි විවිධත්වය. එතකොට කර්මයන්ගේ ප්‍රතිඵලය කුමක්ද? කර්මයන්ගෙන් ඇති වෙන ප්‍රතිඵල තුනක් බුදුහාමුදුරු දේශනා කරනවා. ත්‍රිවිධාම හේතුේ කම්මාන විපාකං වදාන. කර්මයන්ගේ ප්‍රතිඵල ලැබෙනවා දිත්තේවා ධම්මේ. මෙලොවදීම විපාක දෙන කොටසක් තියෙනවා. උපපජ්ජේවා දෙවනි ආත්ම භාවයේ විපාක දෙන කොටසක් තියෙනවා. ඒ වගේම අපරේවා පරියාරි නැත්නම් සංසාරේ අවදා හරි දවසක කොටසක් තියෙනවා කියලා. तो तमें कर्मයන්ගේ විපාකය දිට්ඨ ධම්ම වෙන්නේ පටිවිදනීය අප්‍රාප්තිවිදනීය කර්ම. ඊට පස්සේ කර්ම නිරෝධය වෙන්නේ කොහොමද පින්වත්නි? ස්පර්ශ නිරෝධය තුලින් තමයි කර්ම නිරෝධය වෙන්නේ. ස්පර්ශ නිරෝධය වෙන්නේ කොහොමද? මොකක් තුලින්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. වෙන මාර්ග නැහැ. කර්ම නැති කරන්න බෑ වෙන කාටවත්, කිසිම කෙනෙකුට, ගුරුවරයෙකුටත් බෑ, කිසිම දෙවියෙකුටත් බෑ. ඒක මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුලින් තම කරගන්න ඕනේ. ඊට පස්සේ පින්වත්නි දුක, මේ චතුරාර්ය සත්‍යයේ මොනටම සඳහන් මේක දුක දැනගන්න ඕන. දුකේ නිදානේ අර හයවදාන විදිහට කාරණා හය දුක පිළිබඳව කියනවා. දුක කොහොමද කියලා පැහැදිලි කරන්නේ අර ආර්ය අෂ්ටාංග මාර්ගයේ සඳහන් වෙන විදිහටමයි. ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ, ශෝක පරිදේව දුක්ඛ, දෝමනස් පායාස දුක්ඛ, යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදාන කන්ද දුක්ඛ. ජීවිතේ ඉපදීමේ ඉඳලා මරණය දක්වා විවිධ අත්දැකීම් තුළ තියෙන දුකමයි. ඒක නිසා කොටින් කියනවා නම් මේ පංච උපාදාන ස්කන්ධය, රූප උපාදාන ස්කන්ධ, වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ උපාදාන ස්කන්ධ, මේ පහම තමයි දුක කියලා කියන්නේ. ඒක නිසා මේ පහ තියෙන තාක්කල් දුක තියෙනවා පින්වත්නි. කොරෝනා නිසා විතරක් නෙවෙයි, මෙතන හේතුව තියෙන්නේ ස්කන්ධ පංචකයේ තුලමයි. එතකොට දුක හටගන්නේ කොහොමද පින්වත්නි? තණ්හාව නිසායි දුක හටගන්නේ. තණ්හාව තමයි දුක හට ගැනීමේ ප්‍රධාන හේතුව. එතකොට දුකේ විවිධත්වය කුමක්ද? සමාන දුක් තියනවා මානෙනි. බොහොම දැඩි දුක්. සමහර දුක් තියනවා බොහොම ඒ තරම් අමාරු නැති, දැඩි නැති. දන්ද විරාගී බොහොම හිමින් නැති වෙන දුක් තියනවා. කිප්ප විරාගී ඉක්මනින් නැති වෙලා යන දුක් තියනවා. හිසකටම ගත්තා වෙන දුක් ගත්තා විනාඩි කිහිපයකින් නැති වෙලා යනවා වගේ. එතකොට මේ විදිහේ විවිධ දුක් තියෙනවා. ඒක තමයි දුකේ විවිධත්වය කියලා කියන්නේ. තව පොඩ්ඩයි තියෙන්නේ වැඩි. ඊට පස්සේ දුකේ විපාකයේ කොහොමද නොකත් වැදගත් වීමක්. දුකේ විපාකය බුදුහාමුදුරුවෝ මෙහෙම පැහැදිලි කරනවා. ඇතැම් අය දුකටපත් වුණාම දුකෙන් නිලීගත්තු යට කරගත්තු සිතක් ඇති වුණාම මොකද කරන්නේ? සෝචති, ශෝක වෙනවා, ක්ලාන්ත වෙනවා, විලාප කියනවා, පොළොවට පපුවට ගහ ගන්නවා, මෝහයටපත් වෙනවා. කර කියා ගන්න දෙයක් නැති තත්ත්වයකටපත් වෙනවා. සමහර අය දුක් ඇති වුණාම සිහි විකල්ප වෙලා තමයි නතර වෙන්නේ. ඒ නිසා මේ දුක අපි හැටියට තේරුම් ගන්න ඕනේ. අද අපි ඒකට ගොදුරක් වෙනවා. යම් කිසි දුකකින් යට වුණාම හිත වසා ගත්තාම ඔන්න විපාක වශයෙන් මොකද වෙන්නේ? එක්කෝ බහිද්ධා පරියට්ටි ආපජ්ජති.
को एक पदं द्विपदं जानाति हिमस्य दुःखस्य निरोधाय हमें बाहिर ගිහිල්ලා හොයනවා අනේ මේ දුක නැති කරන්න මේ කවුද මේ මොකක් හරි මේ මන්ත්‍රයක් හරි දාන්නේ නැත්නම් බේතක් හරි දාන්නේ මොන හරි දෙවියෙක් හරි ඉන්නේ කියලා සමහරු ආගම වෙනස් කරගන්න දුක් ඇති වෙනවා පිළිගාවක් නෙවෙනවා මේක තේරුම් ගන්නේ නෑ සමහර විට ආගමක් අත්හැරලා දාලා යන සමහර ඇයි මේ මුනේ කියලා ඕකේ එක ප්‍රතිපලයක් තමයි මේ දුකේ විපාකය ප්‍රතිපලය එතකොට දුකේ විපාක දෙකක් වෙන්නවා බුදුහාමුදුරු සම්මෝහ විපාක වාහන වික්‍රේ දුක්ඛං වදාන පරිජෙක්ටි විපාක එක මුලාවටපත් වෙනවා එහෙම නැත්නම් පරිේශණයට හොයන්නට පටන් ගන්නවා මේ දෙකෙන් අපි පරිශ්‍රණය කරන්න ඕනේ දුක කියන එක තමයි බුදුහාමුදුරු පැහැදිලි කරේ සංසාර ගමන. එතකොට දුක නැති වෙන්නේ කොහොමද? ඔය කියව හොයලා කරලා මොන කරාට දුක නැති වෙන්නේ නැහැ. දුක සම්පූර්ණයෙන් නැති කරන්නේ තණ්හාව නැති කිරීම. තණ්හා නිරෝධා දුක්ඛ නිරෝධය. තෘෂ්ණාව නැති කිරීමෙන්මයි දුක නිරෝධය. තෘෂ්ණාව නැති කිරීමමයි දුක් නැති කිරීම කියලා කියන්නේ. මේකට මාර්ගයෙන් පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඔන්න ඔය කාරණා හය තමයි පින්වත්නි අද අපි මේ සාකච්ඡා කළේ. මේකෙදී ඉතින් ගැඹුරු සූත්‍රයක් වෙනවා. හැබැයි හරි වැදගත් සූත්‍රයක් ඉතාම වැදගත් කාරණා අඩංගු වෙන සූත්‍රයක් මේ නිබ්බේධික පරියාය සූත්‍රය. මේට වඩා අපි ධර්ම දේශනා කරන්නේ කාලේ ලාව සම්පූර්ණ වෙලා තියෙනවා. අපි ඉතින් පුණ්‍යානුමෝදනා සිදු කරමු. ඉතින් පළමු කොට මේ පින්වතුන් බලාපොරොත්තු වුණා මේ ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරවන්නට. අපි දෙවියන්ට ආරාධනා කරලා ධර්ම දේශනාව පටන් ගන්න නිසා පළමු කොට දෙවියන්ට ආරාධනා කරමු. ඒ දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දේවාශිර්වාද විහාරස්ථානයේ වැඩ කරන අපි උකම්පිතී පුණ්‍ය රත්න නායක ස්වාමීන් වහන්සේට යරණී ගල චන්දිමනි මහත්මයන් වහන්සේට අද පින්කමේ දායකත්වයේ ධර්ම නම් ගොඩක් සඳහන් කළා ඒ පින්වතුන්ට ඒ අතර උපන් දින ආදී ආශිර්වාද කරන්න බලාපොරොත්තු දරුවන්ට ඒ අතන්ට විශේෂයෙන් දේවාශිර්වාද ලබා දෙත්වා පොදුවේ මේ ධර්ම ශ්‍රවණය කරන මේ පින්වතුන් හැම දිනාටම එයත්ගේ පවුල් සිල් දෙනාට ආශිර්වාද ලබා දෙත්වා දේවරු දිව්‍ය සම්පත්තිය උතරගෙන කෙනවර අමා මහ නිවන් සුව සංසාරයෙන් ප්‍රාර්ථනා කල්පනාවෙන් දෙවියන් පින්වත්නි ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దిక පුඤ්ඤං කම්මං මොදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దిక පුඤ්ඤං කම්මං මොදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దిక පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තේ සදා. ඒ වගේම මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා මේ පරලෝකසපත්තු ඥාතීන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරවන්නට. ඉතින් අපේ ළඟ නම් ගයිස්තුව නැහැ. නමුත් මේ දායකත්වයේ දරන පින්තුන් තම තමන් නම් මේ පරලෝකසපත්තු මෞර්තියාදී සිල් ඥාතීන් සිහිපත් කරගන්නට. ඒ වගේම අපේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ඒ වගේම චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පරම්පරාව නියගිය ආචාර්ය උපාධ්‍යාදීන් ඒ වගේම පවුල ඥාතීන් හැම දෙනාම සිහිපත් කරගන්න ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාගේම නාමලු මියගේ ඥාතීන් සිහිපත් කරමින් පින් දෙමු. ධර්ම දානය ඉහළම දානයයි. ධර්ම ශ්‍රවණය සවනානුත්තරිය උතුම්ම ඇසීමයි. ඒ නිසා මේ උතුම් පින්කම් වලින් ජාතක පුණ්‍ය ශක්තිය ඥාති වර්ණෝදන් විත්වා පින් අනුමෝදන් වී සුවපත් විත්වා සුගතියටපත් විත්වා සසර වසන පුරුදිය මානසික ආදී සම්පත් සලසාගෙන සිල් සසර දුකින් මිදී අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරවන ධම්මේ ඥාතිනං හෝතු
සුඛිතා වന്തു ඥාතියෝ කියන දානම කියලා मैं पिनवत्नि හැම දිනකටම ධර්ම ශ්‍රවණාන සංසේ උතුම් වූ මාවහ නිවන් සම්පත් ලැබීවා